චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා අනීවරණ සූත්‍රයෙන් ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවක පිරිස ධර්ම ශ්‍රවණය කරන හැම මොහොතකම මහත් වූ බලාපොරොත්තුවක් පෙරදරි කරගෙනම ධර්ම ශ්‍රවණය කරන එක වටිනවා කියලා. ඒ මොන වාගේ බලාපොරොත්තුවක්ද?
ඒ පිළිබඳව සඳහන් කළා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම සද්ධර්ම ශ්‍රවණය කරන්න කියලා. ඒ උතුම් බලාපොරොත්තුව මුදුන්පත් කර ගැනීම සඳහාම අපිත් අද සද්ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සුඛ කියන වර්ගයේ සඳහන් වන එක ගාථා රත්නයක්. ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමං ධනං විස්සාසා පරමා ඥාති නිබ්බානං පරමං සුඛං. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් ගාථා රත්නය තමයි අද ධර්ම මාතෘකාව කරගන්න කල්පනා කළේ. පින්නතුනි, මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ කාටද? මොන වාගේ කාරණාවක් අරබයාද කියන කාරණාව අපි ටිකක් කෙටියෙන් විස්තර කළොත් මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ පසේ නදී කොසල් මහරජුරවන්ට. එහෙම නැත්නම් ජම්බුද්වීපයේ හිටපු මහා සටන්කාමීන්ගේ 3 දෙනාගෙන් එක්කෙනෙකුට. කොසල් රජුරෝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට ඊටාම සමීප, ඒ වගේම බොහොම ලෙන්ගතු දායකයෙක්. බුදුරජාණන් වහන්සේ දකින්න බොහෝම ප්‍රිය කළා. භාග්‍යතුන් වහන්සේත් එක්ක ධර්ම සාකච්ඡා කරන්න ලොකු කැමැත්තක් දැක්වුවා. කොසල් රජුරු යටත් පිරිසෙන් දවසකට දෙපාරක්වත් බුදුරජාණන් වහන්සේ දකින්න උත්සාහ කළා. පින්නතුනි, කොසල් රජුරු ආහාර අනුභව කරනකොට සඳහන් කරනවා මගධ නැලියෙන් නැලි 16ක් නැලි 16ක බත් අනුභව කරන්න සෑහෙන ව්‍යංජන සමග වේලකට ආහාර අනුභව කරනවා කියලා. පින්නතුනි, මගධ නැලියෙන් 16 නැලියක් කියලා කියහම ඒක කොච්චර ප්‍රමාණයක්ද කියලා වර්තමානයේ අපිට හරියටම කියන්න බෑ. මගධ නැලිය කොච්චරද කියන එක දන්නේ නැති නිසා. නමුත් සාමාන්‍ය කෙනෙක් අනුභව කරනවට වඩා හුඟක් වැඩි ප්‍රමාණයක්. නමුත් මෙච්චර අනුභව කරාම රජුරවන්ට හරි අමාරුයි. ඒ කියන්නේ රජුරුවන්ගේ කුසට දරා ගන්න පුළුවන් ප්‍රමාණයට වඩා බොහෝම අනුභව කරනවා කියන එකයි කියන්නේ. එක දවසක් රජුරුව කෑම කාලා බුදුරජාණන් වහන්සේ දකින්න ගියා. පින්නතුනි, භාග්‍යතුන් වහන්සේ දකින්න ගියාට රජුරුවන්ට බොහොම අමාරුයි. ඒ ආහාර වළඳපු ගමන්මයි ගිහිල්ලා තියෙන්නේ. එකත් පසෙක වාඩි වෙලා බොහොම අමාරුවෙන් කිඳිරි ගාමි නිදි කිරා වැටෙමින් ඒ පැත්තට හැරෙමින් රජුරුව ඉන්නව දැකලා බුදුරජාණන් වහන්සේ රජුරුවන්ගෙන් අහනවා, මහරජ අසනීපද කියලා. ඒ වෙලාවේ සඳහන් කළා, නෑ ස්වාමීනි, අසනීපයක් නෑ. නමුත් හැමදාම ආහාර අනුභව කරාම සෑහෙන වෙලාවක් යනකම් මේ විදිහට අපහසුතාවයෙන් තමයි ඉන්නේ කියලා. අපේ බුදුරජාණන් වහන්සේ රජුරවන්ට කරුණ දැක්වුවා. මහරජ,
පමණට වළඳන්න. පමණ දැනගෙන අනුභව කරන්න. පමණ ඉක්මවා අනුභව කරාම බොහොම වෙහෙසට මහන්සියට පත් වෙන්න සිද්ධ වෙනවා. පින්නතුනි මේ ප්‍රමාණය දැනගෙන ආහාර අනුභව කරනවා කියන එක බුදුරජාණන් වහන්සේ බොහෝම අගය කරලා තියෙන කටයුත්තක්. නමුත් මේ ගැන රජ්ජුරුවන්ට දැන් කරුණු පැහැදිලි කළාට රජ්ජුරුවන්ට ඒක තේරුම් ගන්න තරම් මානසික මට්ටමක් දැන් නැහැ. මොකද හරි අමාරුවෙන්නේ රජ්ජුරුවෝ ඉන්නේ. රජ්ජුරුවන්ට නිදිමතයි. මේකට කියන්නේ නිදිමත නෙමෙයි. මේකට කියන්නේ බුද්ධිමත කියලා. මේ බුද්ධිමතයි නිදිමතයි අතර ලොකු වෙනසක් තියෙනවා. නිදිමත දැනෙන්නේ කායික වෙහෙස නිසා. බුද්ධිමත දැනෙන්නේ ආහාරයේ තියෙන මත නිසා. ආහාර අනුභව කරාම ඇති වෙන මත් ගතිය. ඒකට කියනවා බුද්ධිමත කියලා. කායික වෙහෙස නිසා ඇති වෙන්නේ නිදිමත. දැන් රජ්ජුරුවන්ට මේ වෙලාවේ තියෙන බුද්ධිමත. රජ්ජුරුවත් එක ගිහිල්ලා හිටියා රජ්ජුරුවන්ගේ බෑන කෙනෙක් සුදස්සන කියලා. බුදුරජාණන් වහන්සේ සුදස්සනට කතා කළා. කතා කළා සුදස්සනට භාග්‍යතුන් වහන්සේ සිහිපත් කළා සුදස්සන ඊට පස්සේ රජ්ජුරුව ආහාර අනුභව කරනකොට රජ්ජුරුවන්ගේ ආහාර බඳුනේ තියෙන අන්තිම බත් පිඩ රජ්ජුරුවන්ට අනුභව කරන්න දෙන්න එපා. ඒ බත් පිඩ නවත්තන්න. නතර කරලා ඒ බත් පිඩේ තිබුණ බත් ඇට ගණන් කරවන්න. ඊළඟ දවසේ හාල් ගන්නකොට අර බත් පිඩේ තිබිච්ච බත් ඇට ගණනට ගණන් කරලා හාල්ලට අයින් කරන්න කිව්වා. දෙවනි දවසේත් රජ්ජුරුව අනුභව කරනකොට අන්තිම බත් කට නවත්තනවා. එහි තියෙන බත් ඇට ගානත් ගණන් කරලා හාල් ගන්නකොට ඒ ගානට හාල්ලට අයින් කරනවා. තුන්වෙනි දවසෙත් එහෙම කරනවා. හතරවෙනි දවසෙත් එහෙම කරනවා. මෙහෙම කර කර ගිහිල්ලා යම් දවසක රජ්ජුරුව ආහාර අනුභව කරලා කිසි අපහසුවක් නැතුව ඉන්නවා දැක්කොත් එදාට හාල් කොච්චර ලිපේ තිබ්බද? හැමදාම ඒ ප්‍රමාණයට රජ්ජුරුවන්ට උයලා දෙන්න. එතකොට මේ වාගේ අපහසුයක් දැනෙන්නේ නැහැ කියලා අපේ බුදුරජාණන් වහන්සේ සුදස්සනට මතක් කළා. සුදස්සනත් ඒ විදිහටම කටයුතු සංවිධානය කෙරෙව්වා. දින ගණනක් යනකොට රජ්ජුරුවන්ට ඇති ප්‍රමාණය මනාව තේරුම් ගන්න පුළුවන් වුණා. එදාගෙන් පස්සේ රජ්ජුරුවන්ට ආහාර අනුභව කරාම පෙර තිබුණ වෙහෙස, පෙර තිබුණ මහන්සිය, පෙර තිබුණ නිදිමත පහ වෙලා ගියා. එදා ඉඳලා රජ්ජුරුවන්ට ඒ ප්‍රමාණයට ආහාර සපයලා දුන්නා. මේ කාරණාව මුල් කරගෙන තමයි අපේ බුදුරජාණන් වහන්සේ අපි මාතෘකා කරගත්ත ගාථා රත්නය දේශනා කොට වදාළේ. ආරෝග්‍ය පරමාලාභා. මහරජය කෙනෙකුට තියෙන උතුම්ම ලාභය නිරෝගී බව. ආරෝග්‍ය පරමාලාභා. පින්නතුනි නිරෝගී බව අපිට තියෙන උතුම්ම ලාභයේද? අපි කල්පනා කරලා බැලුවොත් මේ කාරණාව සාමාන්‍ය මට්ටමින් ලෞකික මට්ටමින් කල්පනා කරලා බැලුවොත් මේ නිරෝගී බව උතුම්ම ලාභයක්. හැම කෙනෙක්ම නිරෝගීව ඉන්න කැමතියි. රෝගී වෙන්න කවුරුවත්ම කැමති නෑ. නිරෝගී බව වටිනවා. පින්නතුනි හැම දෙයක්ම කරන්නත් නිරෝගී බව වටිනවා. භික්ෂුන් වහන්සේ නමකට තමන් වහන්සේගේ ශාසනික වත
සම්පූර්ණ කරගන්න එක අත්‍යවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දවසේ වත් ප්‍රමාණයක් තියෙනවා. ඒ වත සම්පූර්ණ කරන්න ඕනේ. වත සම්පූර්ණ කරන්න නැති භික්ෂූන් වහන්සේලා ගැන වෙනම භාග්‍යතුන් වහන්සේ කරුණු දේශනා කරපු සූත්‍ර තියෙනවා. පින්තුනි, යම් භික්ෂූන් වහන්සේ නමක් මේ සංසාරයෙන් එතර යන්න කියලා ශාසනයට ඇවිල්ලා පැවිදි වෙලා ඒ භික්ෂූන් වහන්සේ භාවනාදී කටයුතු ඊටාම උනන්දුවෙන් කරගෙන යනවා. නමුත් ඒ භික්ෂුව ඒ භාවනාදී කටයුතු සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් වත්පිළිවෙත් ටික අත්හැරලා නම් ඉන්නේ. ඒ භික්ෂුවට ඒ භාවනාවෙන් උතුම් ඵලයක් ලබන්න බෑම බව සඳහන් කරලා තියෙනවා. වත අවශ්‍යමයි. එහෙමනම් පින්නතුනි, ඒ වත සම්පූර්ණ කරන්නත් භාවනාදී ආධ්‍යාත්මික ජීවිතය පෝෂණය කරගන්නත් මේ නිරෝගී බව නම් ඊටාම වටිනවා. රෝගී වූ භික්ෂුවකට සමහර වත් සම්පූර්ණ කරන්න බෑ. ඉතින් වත සම්පූර්ණ කරන්න බෑ කියලා කියන්නේ අනිත් ආධ්‍යාත්මික කටයුතු ටික සම්පූර්ණ කරන්නත් බෑ කියන එකයි. අනික තමයි පින්නතුනි, වත්තං න පරිපූර්ෙන්ති, යමෙක් වත සම්පූර්ණ කරන්නේ නැද්ද න සීලං පරිපූර්ති, ඔහුගේ සීලය සම්පූර්ණ නෑ කියලා දේශනා කොට වදාළා. වත්තං න පරිපූර්ෙන්ති න සීලං පරිපූර්ති. එහෙනම් උසස් පිරිසිදු සීලයක් ආරක්ෂා කරගන්නත් මේ වත්පිළිවෙත් අත්‍යවශ්‍යයි. සාමණේර භික්ෂූන් වහන්සේලා වේවා, උපසම්පදා භික්ෂූන් වහන්සේලා වේවා, මේ දෙගොල්ලටම වත තියෙනවා සම්පූර්ණ කරන්න. දක්ඛින විභංග සූත්‍ර අට කතාවේ දානය මහත්ඵල වෙන ආකාරය සඳහන් කරනවා. ඒ ගැන කරුණු ධර්ම දේශනාවලින් ඕන තරම් මේ පින්නතුන් අහලා තියෙනවා. නමුත් මේ කාරණාව පැහැදිලි කරන්න කෙටියෙන් සිහිපත් කළොත් අපි දන්නවා තිරිසන් සතෙකුට ආහාර වේලක් ලැබලා දුන්නාම අනාගත ජීවිත 100ක් ඒක විපාක දෙනවා කියලා දේශනා කළා. දුසිල් මිනිහෙකුට ආහාර වේලක් දුන්නාම අනාගත ජීවිත 1000ක්, පෘතග්ජන සීලවන්තයෙකුට ආහාර වේලක් ලැබලා දුන්නාම අනාගත ජීවිත ලක්ෂයක්, අහසින් යන තවුසෙකුට, නමුත් බාහිර තවුසෙක්, බෞද්ධයෙක් නෙමෙයි, පරිබාහිර තවුසෙකුට ආහාර වේලක් ලැබලා දුන්නාම, නමුත් අහසින් යන්නේ ධානලාභී, අනාගත ජීවිත කෝටි ලක්ෂයක විපාක දෙනවා. ඊළඟට දේශනා කළා තිසරණ තියෙන කෙනෙකුට ආහාර වේලක් ලැබලා දුන්නොත් අනාගත ජීවිත අසංකේයක විපාක දෙනවා. පිළිතුර අසංකේය කියලා කියන්නේ මේ ලෝකේ අපි ගණන් කරපු ගණන් වලින් අන්තිම ගාන. අසංකේයයට එහා ගානක් නැහැ. අවසාන ගාන තමයි අසංකේය කියලා කියන්නේ. එහෙනම් තිසරණ තියෙන උපාසක තැනට දෙන දානයත්, තිසරණයි පන්සිලුයි තියෙන කෙනාට දෙන දානයත් අසංකේය කියලාම තමයි දක්වලා තියෙන්නේ. සෝවාන් වහන්සේට දෙන දානයත් අසංකේයයි. මෙහෙම කරුණු දක්වනකොට එතකොට මේ අසංකේය භාවය කොහොමද අඩු වැඩි වෙන්නේ? එහෙම නැත්නම් තිසරණ තියෙන කෙනත්, පන්සිල් තියෙන කෙනත්, සාමණේර දසසිල් තියෙන සාමණේර ස්වාමින් වහන්සේ, උපසම්පදා සිල් තියෙන ස්වාමින් වහන්සේටත් දෙන දානයේ ආනිසංසයේ අසංඛ්‍ය නම් එහි විශේෂ බවක් නැහැ. ඒක පැහැදිලි කරන්න අපේ බුදුරජාණන් වහන්සේ උදාහරණයක් දේශනා කළා. උදාහරණ දෙකක් විශේෂයෙන් පැහැදිලි කරලා තියෙනවා. දක්ඛින විභංග අට කතාව සාකච්ඡා කරනකොට අපි මේ කරුණු සාකච්ඡා කළා කියලා හිතෙනවා. නමුත් නැවත සිහි කැඳවීමක් කළොත්
පන්සිල් තියෙන කෙනාට දෙන ආහාරයට වඩා අටසිල් තියෙන කෙනෙකුට දන් දෙනවනම් අටසිල් තියෙන කෙනෙකුට දෙන දාණයට වඩා නවාංග උපෝසතේ රකින්නවනම් නවාංග උපෝසතේට වඩා ගෘහස්ත දසශීලය ආරක්ෂා කරනවනම් ඒ අයට දෙන දානයන්ගේ ආනිසංසය සීලේ ප්‍රමාණයට ඉහළ යනවා. සාමණේර සීලය ආරක්ෂා කරන ස්වාමින් වහන්සේ නමකට දෙන දාණය තිසරණ තියෙන කෙනාට දුන්න දාණයට වඩා ඊටාම මහත්ඵලයි. නමුත් අසංකේයයි කියලායි දක්වන්නේ. ඊළඟට උපසම්පදා සීලයේ තියෙන ස්වාමින් වහන්සේ නමකට දෙන දාණය සාමණේර ස්වාමින් වහන්සේට දුන්න දාණයට වඩා බොහොම මහත්ඵලයි. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා උපසම්පදා වෙලා වත සම්පූර්ණ කරන භික්ෂුවට දෙන දාණය අර උපසපන් වත් නොකරන භික්ෂුවට දුන්න දාණයට වඩා බොහෝම මහත්ඵලයි කියලා. එහෙමනම් වත පැවිදි ජීවිතයේ අත්‍යවශ්‍යයි. සීලය හරියටම පූර්ණේ වෙන්නේ එතකොටයි. නමුත් පින්නතුනි මේ කරුණු ටික දැක්ුවේ යම් භික්ෂුවක් රෝගීව පෙළෙනවා නම් ඒ භික්ෂුවට වත් පිළිවෙත් කරන්න අමාරුයි. ආන් ඒක නිසා නිරෝගී බව ඊටාම වටිනවා. ගිහි ජීවිතය ගත කරන කෙනෙකුටත් එහෙමයි. ඉගෙන ගන්න දරුවෙකුටත් ඒක එහෙමමයි. නිරෝගී බව තමන්ගේ කාර්ය සාර්ථක කරගන්න අත්‍යවශ්‍යයි. අන්න ඒ නිසා ආරෝග්‍ය පරමාලාභ නිරෝගී බව මේ ලෝකේ පරම ලාභයක්. පින්නතින තව විදිහකට සඳහන් කළොත් මේ ලෝකේ ජීවත් වෙන අපේ තණ්හාවේ එක එක මට්ටම් තියෙනවා. තණ්හාවේ එක එක මට්ටම් කියලා කියහම අපි හුඟා කැමති තමන්ගේ ජීවිතේට ධන සම්පත් වලටත් කැමති. ධන සම්පත් වලට වඩා කැමති ශරීර අංගවලට. ශරීර අංගවලට වඩා කැමති තමන්ගේ ජීවිතේට. ඒ කාරණාව හොඳට ප්‍රත්‍යක්ෂයි. අපි කියමු කෙනෙකුට අසනීපයක් හැදිලා. අපි කියමු කකුලක ආබාධයක් ඇවිල්ලා. වැඩත් කරනවා, වෙදකනුත් කරනවා. සනීපයක් නැහැ. ඒ නිසා ඔහු වැඩ කරන එක නතර කරලා වෙදකම් කරන්න පටන් ගන්නවා. ඒ වෙදකම් කිරීම සඳහා හරි හම්බ කරගත්ත ධනය බොහෝසේ වියදම් කරනවා. බටහිර වෛද්‍ය ක්‍රමයෙන් ප්‍රතිකාර කරනවා. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් ප්‍රතිකාර කරනවා. තවත් නොයෙක් ඔය බලි තොයිල් ආදී කටයුතු වලට අනවින හූනියන් ඉවත් කර ගැනීමේ කටයුතු වලට මේ නොයෙක් දේවල් වලට යොමු වෙනවා. ඇයි මොන ක්‍රමෙන් හරි නිරෝගී වීම අත්‍යවශ්‍ය නිසා. මුලින් සඳහන් කළා ධනයටත් අපේ ලොකු ලෝභකමක් තියෙනවා. නමුත් අපේ පින්නතුන් හිතන්නකෝ අසනීප වෙලා තියෙන පාදයේ සුවය වෙනුවෙන් මේ හම්බ කරගත්ත ධනය කොච්චර වියදම් කළාද කියලා. කාටවත් දුන්නේ නැති ධනෙ වියදම් කරනවා. සමහර කෙනෙක් අම්මට තාත්තටවත් දෙන්නේ නැති ධනය මේ කකුල වෙනුවෙන් වියදම් කරනවා. කකුල ලෙඩ වෙලා නිසා. හම්බ කරගත්ත ධනය මිල මුදල් ඉවර නිසා ස්ථිරව හරි හම්බ කරගත්ත රන් රිදී මුතුමැණි ඒ වාගේ දේවලුත් දැන් විකුණනවා. උකස් කරනවා. ඒ වගිනුත් මුදල් ගන්නවා. අරගෙන වියදම් කරනවා. සමහර කෙනෙක් සමහර වෙලාවට කියන්න පුළුවන් ඉන්දියාවේ ගියොත් සිංගප්පූරුවට අරන් ගියොත් මේ කකුල සනීප කරන්න පුළුවන්.
නමුත් ලංකාවේ ඒ තරම් පහසුකම් නැහැ. පින්නතිනි සමහර කෙනෙක් ලොකු මුදලක් වියදම් කරලා ඒ වාගේ තැනකට යන්න කැමතියි. ඒ නිසා තමන්ගේ යාන වාහන තිබුණා නම් යාන වාහන විකුණනවා. ඉඩකඩම් තිබුණා නම් ඒ උඩන් උගසට තියෙනවා. නැත්තම් විකුණනවා. ඒ කවුරුවත් වෙනුවෙන් කවුරුවත් සල්ලි ඉල්ලුවාට කාටවත් ධනය දෙන්න නොකරන වැඩ මේ කරන්නේ. ඉඩකඩම් ටිකක් විකුණලා සමහර වෙලාවට ජීවත් වෙන නිවස පවා උගසට තියලා මුදල් හොයාගෙන පිටරට යනවා. කකුල සනීප කරගන්න. සමහර වෙලාවට ඒක ඒ රටිනුත් සම්පූර්ණ කරගන්න බැරුව යනවා. ගියපු ගමන අසාර්ථකයි. නමුත් විශාල මුදල වියදම් කළා. මොකක් වෙනුවෙන්ද මේ වියදම් කරන්නේ? නිරෝගී බව වෙනුවෙන්. නැවත ඔහු ආපහු එවනවා. මෙහි ආවහම සමහරලාට කියනවා දැන් තවත් මේකට කරන්න ප්‍රතිකාරයක් නැහැ. හැබැයි මේ පාදයේ තියෙන රෝගය ක්‍රමක්‍රමයෙන් වැඩි ඉහළට එනවා. එහෙම වුණොත් ජීවිතේ පවා නැති වෙන්න තියෙන ඉඩකඩ වැඩි කියලා වෛද්‍යවරයා යෝජනාවක් කරනවා. ජීවිතේ රැකගන්න ඕන නම් දැන් ඉතින් මේ කකුල අයින් කරන්න සිද්ධ වෙනවා. කැමතිද කියලා අහනවා. දැන් පින්නතිරි බලන්නකෝ කකුල වෙනුවෙන් කොච්චර වියදම් කළාද කියලා. බැංකුවේ තිබිච්ච සල්ලි ඔක්කොම ඉවරයි. ණයටත් අරගෙන වියදම් කළා. ඊළඟට යාන වාහනත් විකුණා. රන් රිදී බදු උගස් කළා. ඉඩකඩම් ටික විකුණා. අන්තිමේ ජීවත් වෙන නිවස තියෙන ඉඩමත් උගසටවත් තියලා මේ තරම් ධනයක් අරගෙන මොකද කළේ? පාදයේ සුවපත් කරන්න වෙදකම් කළා. ආන් ඒකයි දේශනා කළේ. සාමාන්‍යයෙන් අපි හරි හම්බ කරගත්ත ධනයට වඩා මේ නිරෝගී බව අපිට වටිනවා. ආරෝග්‍ය පරමාලාභා. නිරෝගී බව පරමලාභයක් බවට පත් වෙනවා. අනික් සියලු ලාභ පසෙක තියන්නේ ආන්ගේ නිරෝගී බව හින්දා නේද කියලා කල්පනා කරලා බැලුවොත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන මේ පින්නතුණු මාසෙකට කී දහහක් වේදම් කරලා බේජ්ජේ ණය වෙන්නේ නැද්ද? මාසෙකට කොච්චරක බෙහෙත් බොන අය වෙන්නේ නැද්ද? ඇයි එච්චර ධනෙ වේදම් කරන්නේ? නිරෝගී බව හොයාගන්න. ආන් ඒකයි සඳහන් කළේ නිරෝගී බව උතුම්ම ලාභය. ආරෝග්‍ය පරමාලාභ. අනිත් කාරණාව තමයි පින්නතුනි අපි මුලින් සඳහන් කළානේ ධනයට වඩා අංගපසංග වලට අපි කැමතියි කියලා. නමුත් මේ රෝගී වෙච්ච පාදයේ තව තවත් දරාගෙන ඉන්නකොට සිද්ධ වෙනවා නම් තමන්ගේ ජීවිතයට හානියක්. වෛද්‍යවරයා නිර්දේශ කළොත් මේ පාදේ අයින් කරන්න ඕනේ. නිරෝගී බව වෙනුවෙන් පින්නතුනි මේ පාදේ අයින් කරනවා. බලන්නකො නිරෝගී බවට කොච්චර කැමතිද කියලා. මේ කකුලට කොච්චර වියදම් කළාද? නමුත් අන්තිමට ඒ කකුල අයින් කරලා දානවා. ඒ කියන්නේ එහෙනම් නිරෝගී බව ඒ තරම්ම වටිනවා. අපේ තණ්හාව තියෙන හැටි ධනයට වඩා නිරෝගී බව වටිනවා. ඒ නිරෝගී බව වගේම අංගපසංගත් ධනයට වඩා වටිනවා. අංගපසංග රැකගන්න ධනය වියදම් කරනවා. ජීවිතේ රැකගන්න අංගපසංගත් අයින් කරනවා.
ලොකුම තණ්හාව තියෙන ජීවිතය ළඟ. එහෙනම් ජීවිතේ නැති වෙනවා කියලා කිව්වොත් අච්චර වියදම් කරලා රැකගන්න උත්සාහ කරපු කකුලත් අයින් කරනවා. ආරෝග්‍ය පරමාලාභ. නිරෝගී බව හරි වටිනවා. ආන් ඒකෙන් නිරෝගී බව පරමලාභයක් වෙනවා. අපි මේ කරුණු ටික මේ වචනේ විස්තර කරන්න යොදාගත්තා. ඊළඟට සඳහන් කළේ සන්තුට්ටි පරමං ධන. මිනිසුන්ගේ ලොකුම ධනය සතුට. සතුටින් තොර වෙනත් ධනයක් මිනිස්සුන්ට නැහැ. මිනිස්සු ධනය ඕන තරම් නිරෝගී බව වෙනුවෙනුත් වියදම් කළා. මිනිස්සු සතුට වෙනුවෙනුත් ධනෙ වියදම් කරනවා. පින්තුනි අපි දුක් විඳලා සල්ලි හොයනවා. සමහර අය යහපත් ක්‍රම ඔස්සේ මුදල් හොයනවා. සමහර අය අයහපත් ක්‍රම ඔස්සේ මුදල් හොයනවා. හොඳින් නරකින් අපි කොහොම හරි මුදල් හම්බ කරනවා. මුදල් තියෙනකොට සතුටක් තියෙනවා. මුදල් විතරක් බැංකුවේ පුරවලා තියෙනවට වඩා ලොකු ගෙයක් තියෙනවනම් අපිට හුඟක් සතුටුයි. ඒක නවීන පන්නයෙන් සකස් කරගන්න පුළුවන් නම් තවත් සතුටුයි. ආන් ඒක නිසා නේද මිනිස්සු එක ගෙයක් හදාගන්න ලක්ෂ ගණන් වියදම් කරන්නේ. කෝටි ගණන් වියදම් කරන්නේ. කෝටි ගණන් සල්ලි නහත්ති වුණාට කමක් නැහැ. ලස්සනට නිවසක් හදාගන්න පුළුවන් නම් සතුටුයි. ආන්ගේ සතුට වෙනුවෙන් කෝටි ගණන් වියදම් කරනවා. හොඳ වාහනයක් තියෙනවා නම් මිනිස්සු සතුටුයි. නමුත් හොඳ වාහනයක් අරගන්න කෝටි ගණන් වියදම් කරනවා. හොඳ ඇඳුම් අඳින්න තියෙනවා නම් අපි සතුටුයි. හොඳ ලස්සන ඇඳුම් වෙනුවෙන් හම්බ කරපු මුදල් වියදම් කරනවා. නමුත් මුදල් වියදම් වෙලා තියෙනවා, ගෙදර තියෙනවා, වාහනේ තියෙනවා, ඇඳුම් තියෙනවා. ඊළඟට කෑම බීම සඳහාත් වියදම් කරනවා. එhmenan සඳහන් කළේ සන්තුට්ටි පරමං ධන. ලෝකයේ තියෙන උතුම්ම ධනය සතුටයි. ඒ සතුට හොයා ගැනීම වෙනුවෙන් අනිත් ඕනෑම ධනයක් වියදම් කරනවා. මේ කාරණාව ගැඹුරට හිතලා බලන්න. සතුට හොයන්න අනික් ඕනෑම ධනයක් වියදම් කරනවා. ඕන තරම් සල්ලි වියදම් කරනවා. ඉඩකඩම් විකුණලත් යාන වාහන ගන්නවා. මාසෙන් මාසෙට වාරික වශයෙන් ගෙවන්න ලොකු වාරිකයක් තිබුණත් ඒක කොහොම හරි ගෙවා ගන්නවා වාහනේ තියෙනවා නම් ඊට වඩා සතුටුයි. නැත් සන්තුට්ටි පරමං ධන. ලෝකේ තියෙන උතුම්ම ලාභය නිරෝගී බව. ලෝකේ තියෙන උතුම්ම ධනය සතුට. ඊළඟ සඳහන් කළා විශ්වාසා පරමා ඥාති. විශ්වාසය අපට ඉන්න හොඳම නෑය. නෑයෝ කියලා කියහම අපි ඥාතිත්වය හඟවන්න හරි කැමති. ටිකක් උසස් කෙනෙක් ඉන්නවනම් භික්ෂුන් වහන්සේ නමක් වේවා. රාජ්‍ය නිලධාරියෙක් වේවා. හමුදා නිලධාරියෙක් වේවා. පොලිස් නිලධාරියෙක් වේවා. තවත් නොයෙක් කටයුතු වල යෙදෙන සමාජයේ කැපී පෙනෙන උසස් පුද්ගලයන්ට ඥාතිත්වය කියන්නේ අපිට ලොකු තණ්හාවක් තියෙනවා. සමහර කෙනෙක් ළඟින් කියන කතාවක් නැතත් අහවලා අපෙත් දුරින් නෑයි කියලා කියන්න හරි කැමතියි. එඳ ඥාතිත්වයට අපි කැමතියි. නමුත් මේ ලෝකේ ඉන්න හොඳම නෑයා කවුද? මේ ලෝකේ ඉන්න හොඳම නෑයා තමයි විශ්වාසවන්තයා. එතකොට මේ ඥාතිත්වය ගැන තිබිච්ච කතාව ආපහු වෙනස් වෙනවා.
විශ්වාසා පරමා ඥාති. පරම ඥාතියා විශ්වාසවන්තයා. පින්නතුනි ඒ මත පිහිටලා කල්පනා කරාම අපට න්යායෝ කොච්චර ඉන්නවද කියන කාරණාව ගැන ආපහු සැකයක් එනවා. කෙනෙකුට කුඩා කාලේ හම්බ වුණ හොඳම නෑය තමයි අම්මයි තාත්තයි. ඊළඟට තමන්ගේ සහෝදර පිරිස. ඇයි ඒ ගැනනේ වැඩි විශ්වාසයක් තියන්නේ. අම්මා ගැන තියෙන්නේ පුදුම විශ්වාසයක්. තාත්තා ගැන තියෙන්නේ පුදුම විශ්වාසයක්. සහෝදරයා ගැන තියෙන්නේ ලොකු විශ්වාසයක්. ඒ නිසා ඒ විශ්වාසයේ මත පිහිටලා අපි හුඟක් දේවල් කරනවා. නමුත් පින්නතුනි කාලයක් යනකොට ඊට වඩා විශ්වාසවන්තයෝ අපිට එකතු වෙන්න පුළුවන්. කෙනෙක් බොහෝම දුක් විඳලා ධනය හම්බ කරලා ගෙයක් දොරක් හදලා බොහෝ බඩු බාහිර ආදී ඒ ගෙදර පුරවනවා. හැබැයි ඔහු ගෙදරින් එළියට බහලා යනකොට ඒ ගෙදර යතුරු අම්මට තාත්තටවත් සමහරලාට දෙන්නේ නැහැ. මොකද හොඳටම විශ්වාස නැහැ. තාත්තා මේ තියෙන වගේ මොනවා හරි ගනීද? අම්මා මේ තියෙන වගේ මොනවා හරි ගනීද? නැත්තම් අරන් වෙන කාට හරි දෙයිද? අවිශ්වාසයක් තියෙනවා. ඒ නිසා ගෙදර වහලා යනවා. තව සමහර කෙනෙක් ගෙදර ඇරලා දීලා ගියාට තමන්ගේ පුද්ගලික කාමරේ වහලා යනවා. සමහරට හම්බ කරගත්ත සල්ලි ගොඩාක් ඒ කාමරේ ලාච්චු වල තියෙනවා. රන් රිදී මුතුමැණික් ගොඩක් ඒ කාමරේ ලාච්චු වල තියෙනවා. ඒ හින්දා අනික් යතුරු ටික දීලා ගියත් කාමරේ වහලා යනවා. ඇයි කාමරේ වහලා යන්නේ? ඉන්න අය පිළිබඳව ලොකු විශ්වාසයක් නැහැ. ඇවිල්ලා අදී බලයි ගනි සැකයක් තියෙනවා. එහෙනම් ගෙදර ඉන්න අය හැබෑම නෑයුද? හැබෑම නෑයු නෙමෙයි. විශ්වාසේ නෑ. විශ්වාසවන්තයන්නේ පරම නෑය කියලා කිව්වේ. නමුත් මේ පුජ්‍යලයා පස්සේ කාලෙක විවාහ වෙනවා. යෝජනාවකින් වෙන්න පුළුවන්. කලින් දැනගෙන හිටියා ළඟින් ඇසුරු කරලා නෑ වෙන්න පුළුවන්. ඒ කාලේ ලොකු විශ්වාසයක් තිබුණෙත් නෑ. නමුත් මීට මාස කීපයකට හම්බෙච්ච කෙනෙක්, අවුරුද්දකට හමාරකට කලින් හම්බ වෙච්ච කෙනෙක් විවාහයෙන් පස්සේ තමන් ආපහු ගෙදරින් බැහැර යනකොට අම්මට නුදුන්න, තාත්තට නුදුන්න, සහෝදර සහෝදරියන්ට නුදුන්න අර ගෙදර යතුරු ටික බිරිඳට බාර දෙනවා. ඒ තමන්ගේ බිරිඳ මගේ දේවල් ඇයට අයිති. ඒ නිසා දැන් ඇය ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. මව්පියන්ට සහෝදරයින්ට නුදුන්න යතුර ඇයට බාර දෙනවා. ඒ කියන්නේ අර අයට වඩා ඇය විශ්වාසයි. රැකියාව කරන තැන එහෙම නැත්නම් යාළු මිත්‍රයෝ අතරේ අපි ළඟ තියෙන රහස් සමහර වෙලාවට අපි ඒ අයට කියනවා. මේක මගේ ජීවිතයේ ලොකු රහසක්. මෙතෙක්කල් කාටවත්ම කීවේ නැති මේ රහස මම ඔබට විතරයි කියලා තියෙන්නේ. ඔබට විතරයි කියන්නේ. වෙන කාටවත් කියන්න එපා. එහෙම නැත්නම් අපි කියනවා කාටවත්ම කියන්නේ නැත්නම් මම ඔබට කාරණාවක් කියන්නම් කියලා. ඒ කියන්නේ මෙතෙක් කාටවත්ම නොකියපු දෙයක් ජීවිතේ පළවෙනි වතාවට කියන්නේ ඔහුට හෝ ඇයට නම් ඇයි මෙතෙක් කාටවත් නොකියපු කතාව
ඔහුට හෝ ඇයට කියන්න හිතෙන්නේ? ඔහු හෝ ඇය පිළිබඳව මට ලොකු විශ්වාසයක් තියෙනවා වෙන කාටවත් කියන එකක් නෑ කියලා. ඒ කියන්නේ මේ ලෝකේ කාටවත් නොකියපු දේ ඔහුට හෝ ඇයට කියනවා. එතකොට මේ ලෝකේ ඉන්න ලොකුම විශ්වාසවන්තයා කවුද? ඔහු නැත්තම් ඇය. එහෙමනම් මට ඉන්න හොඳම නෑයා කවුද? ආන් ඒ විශ්වාසවන්තයා. විශ්වාසා පරමාඥාත. විශ්වාසවන්තයා තමයි පරම නෑයා. අවසාන කාරණාව සඳහන් කළා නිබ්බානං පරමං සුඛං. මේ ලෝකේ තියෙන හැම සැපයක්ම අභිභවනය කළ උතුම්ම සැපය නිවනයි. වෙන කිසිම සැපයකට මේ නිවන් සැපේ ගාවට ළඟා වෙන්න බෑ. නමුත් පින්නතුනි නිවන සැපයි. ධර්මයේ සඳහන් කළෙත් නිබ්බානං පරමං සුඛං ලෝකේ තියෙන පරමම සැපය නිවනයි කියලා. නමුත් අපි ඒ නිවනට යන්න උත්සාහ දරන බවක් ලොකුවට පේන්නේ. අපේ පින්නතුන් කල්පනා කරන්නකෝ ඇත්තටම අද ඇවිල්ලා කෙනෙක් කතා කළොත් යන් නිවනට කියලා. පුළුවන් වෙයිද අද නිවන් දකින්න යන්න? හා යමු කියලා එළියට බහින්න බෑ. ප්‍රශ්න ගොඩක් තියෙනවා. යන බව කී දෙනෙකුට කියන්න ඕනේද? කී දෙනෙකුගෙන් අවසර ඉල්ලන්න ඕනේද? කරන්න වැඩ කොච්චර තියෙනවද? බාගෙට කරපු වැඩ තියෙනවා. කරන්න හිතාගෙන ඉන්න වැඩ තියෙනවා. මේ වැඩ ටික ඉවර කරගන්න ඕනේ. කර කර ඉන්න ඕනෑම වැඩක් දාලා නිවනට යන් කිව්වොත් යන්න කැමතිද? යන්න පුළුවන්ද කියලා අවංකවම ඔබ ඔබෙන් අහලා බලන්න. නමුත් ලෝකයේ ඇති පරම සැපේ නිවනයි. ඒ තරම් උතුම්ම සැපයක් ලැබෙනවා කියලා කීවත් මිනිස්සු කැමති නෑ ඒකට ඉච්චරේ. වචන මාත්‍රයට කියනවා. පින්නතුනි සමහර වෙලාවට අපි කියනවා මේ ඔක්කොම අත්හැරලා දාලා මං යනවා කියලා. ඒ වුණාට යන්නේ නෑ. හැබැයි නිවන ගැන හොඳටම දන්න කෙනා මේ සේරම දාලා නිවනට යනවා. පින්නතුනි අතීතේ මහා ධනපතියෝ ඒ ධනය අතහැරලා නිවනට ගියා. සක්විති රජවරු සක්විති සම්පත අත්හැරලා නිවනට ගියා. මහා සිටුරු සිටු සැප අත්හැරලා නිවනට ගියා. එහි තියෙන සැනසීම නිසා, එහි තියෙන සුවය නිසා අල්පේච්ඡ බව මොන තරම් සැනසීමක් ගෙනල්ලා දෙනවද? බොහෝ දෙනාගේ ජීවිතවල සතුට මැරිලා ගිහිල්ලා. සමහර අය කියනවා ඇහෙනවා අනේ මේ දුකෙන් කවදානම් නිදහස් වෙන්නද කියලා. නිදහසක් භුක්ති විඳින්න, විවේකයක් භුක්ති විඳින්න මම නම් පින් කරලා නැහැ කියලා සමහරු කියනවා. නෑ එහෙම නෙමෙයි පින්නතුනි. පින් කරලා තියෙනවා. ඒ නිදහස, ඒ සුවය, ඒ නිවන හොයාගෙන යන්න අපි තුල අකමැත්තක් තියෙනවා. ලෞකිකත්වයේ තුල රැඳිලා ඉන්න මේ ලෞකික දේවල් පිළිබඳව තවමත් තෘෂ්ණාවක් තියෙනවා. නිවනෙහි සුවය දන්නවනම් ඒ නිවන සොයාගන්න බොහෝසේ උත්සාහ කරනවා. නමුත් පින්නතුනි ඔබටත් මටත් ඒ නිවන තවම හරියටම තේරෙන්නේ නැහැ.
නිවනෙහි තියෙන සුවය තවම අපට දැනෙන්නේ නැහැ. අන්න ඒ නිසා අපි මේ විදිහට ඉන්නවා නිවන් දකින්න ඕනේ කියලා කල්පනා කර කර. නමුත් උතුම් සැපය ගැන ධර්මයේ තුලින් දැනගත් අය වහ වහ නිවන් යන්න වැඩ කරනවා. ඒ මේ ලෝකේ තියෙන පරමම සුවය නිවන කියලා. දන්න හින්දා. සාමාන්‍ය ජීවිතයේ මද සැහැල්ලුවක් අස්වැසිල්ලක් ලැබුණාම වැඩ කරලා ඉවර වෙච්චාම මෙතෙක් කාලයක් කරගෙන ආපු වැඩක් නිමා කරගවම අපි සමහරලාට වචනයක් කියනවා. නිකන් නිවන් ගියා වගේ සැනසීමක් දැනෙනවා කියලා. ඒ ලෞකික වැඩ එහෙම නිමා වෙලා තියෙනවා. තවත් වැඩ කන්දරාවක් තියෙනවා. එක වැඩක් ඉවර වෙලා ලැබෙන සැනසීම ගැන ඔහු කියනවා නිවන් ගියා වාගේ කියලා. එහෙමනම් පින්නතුනි හැමදාම ඒ උතුම් නිවන සාක්ෂාත් කරගන්න උත්සාහ කරනවා නම් ඒ නිවන සාක්ෂාත් කරපු කෙනා කොයි තරම් සුවයක ජීවත් වෙනවද? මොන තරම් සැහැල්ලුවකින් ජීවත් වෙනවද? ලෝභය නිසා අපි රෑ දවල් දෙකේම ගිනි ගන්නවා. රෑ දවල් දෙකේම ගිනි ගන්නවා ලෝභකම හින්දා. පිටට පේන්නේ නැති මහා දාහයකින් දැවෙනවා. නිවන මේ සියල්ලම අත්හැරියම ලැබෙන දෙයක්. නිවනෙහි සැපය මෙහෙම ඉඳගෙන පැහැදිලි කරන්න හරි අමාරුයි පින්නතුනි. මොකද නිවන් සැපය කියන එක ඔබ අපි කවුරුවත් ස්පර්ශ කරලා නැහැ. අහලා විතරක් තියෙනවා. නමුත් මේ නිවන කොයි කාලේ ලැබෙයිද? ඒ කියන්නේ මරුණට පස්සේ ලැබෙන එකක්ද නිවන කියලා කියන්නේ? මැරෙන්න කලින් ලැබෙන එකක්ද කියලා හිතලා බැලුවොත්. පින්නතුනේ මේ ලෝකේ තවත් ආගම් හුඟක් තියෙනවා. තවත් දර්ශන ගොඩක් තියෙනවා. බුදු දහමේ වගේම ඒ හැම දර්ශනයකම හැම ආගමකම පරම නිෂ්ඨාවක් තියෙනවා. අවසානයක් තියෙනවා. බුද්ධ ආගමේ නම් අපි කියනවා නිවන් දකින්නවා කියලා. ඒක තමයි අවසානය. තවත් සමහර ආගමක කියන ස්වර්ගස්ත වෙනවා කියලා. තවත් සමහර ආගමක කියනවා දෙවියන් හා එකතු වෙනවා කියලා. මේ වාගේ නොයේ කාරණා සඳහන් කරනවානේ. ඒකට බුද්ධ ආගමේ කියපු වචනේ තමයි නිවන් දකින්නවා කියන්නේ. ඒ නිවන කොච්චර සැපයක්ද? පින්නතුනි අපිට තේරුම් ගන්න මෙහෙම උදාහරණ ටිකක් දක්වන්න පුළුවන්. මිනිස්සු අතර උසස්ම සැපයක් විඳින්නේ සක්විති රජු. සක්විති රජුට තියෙනවා නම් යම් සුවයක්. ඒ සුවය මේ මිනිස්සු අතර තවත් කෙනෙකුට නැහැ. මම මේ කතා කරන්නේ මහරහතන් වහන්සේලා ලෞතර බුදුරජාණන් වහන්සේ අත්හැරලා සාමාන්‍ය පෘථග්ජන මිනිස්සු අතර සක්විති රජු තමයි උසස්ම සැපයක් තියෙන කියලා. පින්නතුනි නමුත් සක්විති රජවරු ඒ සක්විති රාජ්‍ය අත්හැරලා නිවන් යන්න බුද්ධ ශාසනය හොයාගෙන යනවා. සක්විති රජකම අත්හැරලා යනවා. සක්විති සැපයට වඩා නිවන් සැපය උතුම් නිසා. අනාගතයේ මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ ලෝකෙ පහළ වෙන සංක කියන සක්විති රජුරුව ලෞතර බුද්ධත්වයේ ලැබෙන උත්තමයෙක් පහළ වෙලා බුදු බව ලැබුවා කියලා ආරංචි වෙනකොට තමන්ගේ සක්විති රජයත් හැරලා නිවන හොයාගෙන යනවා. සක්විති රජවරු සක්විති සැපය දාලා නිවනට යනවා.
ප්‍රදේශ රජවරු ප්‍රදේශ රජකම දාලා නිවනට යන. පින්නතුනි සක්විති රජෙකුට හිතාගන්නවත් බැරි තරම් උසස්ම සැපයක් විඳින පිරිසක් තමයි දෙවියෝ කියලා කියන්නේ. සක්විති රජුරවන්ටත් නිරෝගී බව හොඳටම තියෙනවා. නමුත් පින්නතුනි දහදිය දානවා වගේ දේවල් නවත්තන්න බෑනේ. නමුත් දෙවියෝ කියලා කියන්නේ දහදිය දාන තරම්වත් දුකක් නැති පිරිසක්. ඒ නිසා සක්විති සැපයයි දෙවියන්ගේ සැපයයි සංසන්දනය කරාම සක්විති සැපය කියලා කියන්නේ මහ මෙර පාමුල තියාපු කුඩා ගල් කැටයක් වගේ. දිව්‍යමය සුවය ඒ තරම්ම උසස්. සක්විති රජුරවන්ට වඩා ඒ තරම්ම උසස් සුවයක් භුක්ති විඳින දෙවියෝ ඒ දෙව් සැප අත්හැරලා නිවනට යනවා. ඊට වඩා සැප විඳින බ්‍රහ්මයෝ බඹ සැප අත්හැරලා නිවනට යනවා. සාමාන්‍ය පෘථග්ජන මිනිස්සු වෙච්ච ඔබ අපි හැමෝම නිවන් දැකීම වෙනුවෙන් හරි හම්බ කරගත්ත ධනය කැප කර නිවනට යන්න කටයුතු කරනවා. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන උතුම්ම සැපය නිවනයි. උතුම්ම සැපේ නිවනයි. මම මුලින් සඳහන් කළා තවත් බොහෝ ආගම්වල මේ වාගේ පරම සුවයක් පරම නිෂ්ඨාවක් ගැන කතා කරනවා කියලා. ඒ වුණාට පින්නතුනි ඒ හැම ආගමකින්ම ලබ්ධියකින්ම කතා කරන පරම සුවය මරුණට පස්සේ හම්බ වෙන එකක්. ඒ පරම සුවය මරුණට පස්සේ හම්බ වෙන එකක්. නමුත් බුද්ධ ආගමේ මේ කියන නිවන මරුණට පස්සේ හම්බෙන එකක් නෙමෙයි මැරෙන්න කලින් හම්බ වෙන එකක්. නමුත් අපි තවම බුද්ධ ආගම දන්නේ නැති හින්දාද කොහෙද අන්‍යාගම් වල වගේ කෙනෙක් මැරුණහම අපි බැනර් එකක් දානවා නිවන් සැප ලැබේවා කියලා. ඒ කියන්නේ නිවන හම්බ වෙන්නේ මැරිච්ච අයටද බුද්ධ ආගමේ නිවන හම්බ වෙන්නේ ජීවත් වෙලා ඉන්න අයට. ඒ හින්දා මේ ජීවත් වෙලා ඉන්න කාලේ ආශිර්වාද කරන්න නිවන් දැකීම වෙන්නේ. නිවන කියන පරම සුවය ජීවත් වෙලා ඉන්න කෙනෙක් භුක්ති විඳින සුවයක්. අපේ ශාසනයේ මහ රහතන් වහන්සේලා ලෞතර බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේලා මේ ආදී නොයෙක් උත්තමයෝ මේ උතුම් නිවන වර්ණනා කළා. ඒ විතරක් නෙමෙයි ජීවත් වෙලා ඉන්නකොටම ඒ නිවන අත්විඳා මොනතරම් සැහැල්ලුව කොයිතරම් සුවයක් උන්වහන්සේලා භුක්ති විඳද. ආංගිකින්ද නිබ්බානං පරමං සුඛං. මේ ලෝකේ තියෙන උතුම්ම සැපේ නිවනයි. නමුත් විශේෂයෙන් මතක් කළා බුද්ධ ආගමේ නිවන මැරෙන්න කලින් ලැබෙන එකක් කියලා. ඒ නිවන ලබාගත් කෙනා මැරුණා කියලා අපි කියන්නේ අපි කියන්නේ පිරිනිවන් පෑවා කියලා. මැරුණොත් ආයෙ උපදිනවා. පිරිනිවන් පෑවොත් උපදින්නේ නැහැ. පිරිලා නිවෙනවා. ඒ උතුම් නිවන ලබන්න බොහොම වෙහෙසෙන්න ඕනේ. ගුණධර්ම සම්පූර්ණ කරන්න ඕනේ. පාරමිතා වඩන්න ඕනේ. ඒ උතුම් නිවන ගාවට එන්න. නමුත් නිවන සාක්ෂාත් කරපු කෙනා මේ නිවන සාක්ෂාත් කරගන්න තමන් ආපු මග ගැන කල්පනා කරලා ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළා. උදානයන් ප්‍රකාශ කළා. ත්‍රිපිටකයේ රහතන් වහන්සේලා දේශනා කළ එවන් ප්‍රීති වාක්‍ය සහ උදානයන් පිළිබඳව බොහොම කරුණු දක්වලා තියෙනවා.
ඒ නිදහස් බව පිළිබඳ. එමනම් පින්නතුනි ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා තියෙනවා. ආරෝග්‍ය පරමාලාභා කියන කාරණාව මුල් කරගෙන ඒ පිළිබඳව කරුණු දේශනා කොට වදාළ උතුම් බුද්ධ දේශනාවකින් අපි කරුණු කීපයක් කෙටියෙන් සාකච්ඡා කරන්න යෙදුනේ. මේ කාරණාව තව බොහොම දීර්ඝව සහ ගැඹුරින් සාකච්ඡා කරන්න තියෙන මාතෘකාවක්. නමුත් මේ පැහැදිලි කරපු කරුණු වලට අනුව ඔබට ජීවිතයේ බොහෝ දේවල් හිතන්න පුළුවන් වෙයි. බොහෝ දෙයක් නිවැරදි කරගන්න පුළුවන් වෙයි. බොහෝ දේවල් ගැන හිතලා ජීවිතේ බොහොම නිවැරදි කරගන්න රත්නත්‍රයේ ආශිර්වාදයෙන් ඔබට ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.